on කරමු. හරි. recording on කරා. අපිත් එක්ක ඉන්නවා 18 දෙනෙක් participants ලා. swing trade එකක් කියලා කීප දෙනෙක් මහනවා. මලීෂා currency pair එකක් select කරගන්න කියලා. ඉතින් හර්ෂත් අහනවා swing trade එකක්. කො අනිත් අය කො 18 දෙනෙක් ඉන්නවා. මොනවද අනිත් අයට ඕන අපි බලමු. ඉතින් හදන්න ඉතින් Tamanට හදන්න පුළුවන් නේද? නෑ අපි හැදුවට පස්සේ ගන්න ඉන්න මාසෙට ගෙවන්න ඕනේ ගන්න. අවුරුද්දට ගන්න පුළුවන් මාසෙට ගෙවන්න. රොෂාන් කනෙක්ට් කරනවා swing trade එකක් කියලා රොෂාන් අහනවා. ස්විං ට්‍රේඩ් එකක් හරි. මං හිතන්නේ ගොඩක් දෙනෙක් ස්විං ට්‍රේඩ් එකක් ගැන තමයි අහන්නේ. රයිට් තාම කට්ටිය ජොයින් වෙනවා. සුජිත් වෙනවා. රයිට් නයන ප්‍රියාව. හරි මෙහෙමයි දැන් ස්විං ට්‍රේඩ් එකකදී හිතන්නකෝ දැන් අපි යමු chart එකට. ඩයලොග් කනෙක්ෂන් එක හරිම ස්ලෝ මේ දවස්වල. රයිට්. ස්විං ට්‍රේඩ් එකකදී අපි ඉස්සෙල්ලාම බලන්න ඕන දෙයක් තමයි මාකට් එකේ රිස්ක් සෙන්ටිමන්ට් එක. මේ රිස්ක් සෙන්ටිමන්ට් එක කියන එක හැදෙන්නේ ග්ලෝබලි මොකක් හරි මේ ලෝකයටම බලපාන මොකක් හරි රිස්ක් එකක්. එහෙම නැත්නම් මේ ඉවෙන්ට් එකක් තියෙනවා නම් තමයි මේ රිස්ක් සෙන්ටිමන්ට් එක හිතන්නකෝ දැන් ගිය අවුරුද්දේ තිබ්බ රිස්ක් සෙන්ටිමන්ට් එක තමයි මේ ට්‍රේඩ් වෝ එක. එතකොට මේ අපි ට්‍රේඩ්ස් වලට එන්න කලින් විශේෂයෙන් මේ සේෆ් හෙවන් පෙයාර්ස් වලට එන්ට වෙන්න කලින් අපි බැලුවේ මොනවාද මේ ට්‍රේඩ් වෝ එකේ අප්ඩේට්ස් කියලා. ගෲප් එකේ පරණ අය දන්නවා. ඒ දවස්වල අපේ ලොකුම ටොපික් එක තමයි US China ට්‍රේඩ් වෝ එක. මොකද එතකොට කොරෝනා ඇවිල්ලා තිබුණ නැහැ. ඉතින් අපි බලනවා මාකට් එකේ රිස්ක් සෙන්ටිමන්ට් එක කොහොමද අපිට සේෆ් හෙවන් සෙල් කරන්න පුළුවන් සිටුේෂන් එකක්ද තියෙන්නේ, සේෆ් හෙවන් බයි කරන්න පුළුවන් සිටුේෂන් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් සේෆ් හෙවන් පෙයාර්ස් ගත්තොත් අපි දන්නවා AUD JPY, එතකොට CAD JPY, Euro JPY, New Zealand dollar JPY, එතකොට USD CHF, USD JPY. ඕවා තමයි සාමාන්‍යයෙන් සේෆ් හෙවන් පෙයාර්ස් කැටගරි එකට වැටෙන්නේ. ඉතින් මේ සේෆ් හෙවන් කෝඩ් කරන්සි එක විදියට තියෙනවා නම් බේස් කරන්සි එක තමයි ඉස්සරහා තියෙන එක. කෝඩ් කරන්සි එකනේ පිටිපස්සෙන් තියෙන. එතකොට කෝඩ් කරන්සි එක විදියට ජැපනීස් යෙන් එක හරි ස්විස් ෆ්‍රැන්ක් එක හරි තියෙනවා නම් අපි පොඩ්ඩක් මාකට් එකේ රිස්ක් සෙන්ටිමන්ට් එක ફોකස් කරන්න ඕන. දැන් මේ අවුරුද්දේ ආපු එක තමයි මේ COVID-19 මේ ස්ප්‍රෙඩ් එක, මේ පැන්ඩමික් එක. දැන් එතකොට ට්‍රේඩ් ඩෝ එක පොඩ්ඩක් ફોකස් එක පැත්තකට වෙලා දැන් ඔන්න අලුත් එකක් ඇවිල්ලා තියෙනවා මේ කොරෝනා වෛරස් එක. මේක තමයි මාකට් එක ෆෝකස් කරන්නේ. ඔය වගේ කාලෙන් කාලට මොකක් හරි එකක් කඩාගෙන පාත් වෙනවා මේ ෆයිනෑන්ෂල් මාකට්ස් වලට බලපාන. ඒක තමයි ලෝකේ හැටි ඉතින්. දැන් සමහරට අවුරුදු දෙක තුනකින් තව මොකක් හරි එන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපි බලන්න ඕන පැන්ඩමික් එකක් වගේ දෙයක් අහම නැත්තම් මේ ලෝකෙම ඉකොනොමීස් වලට බලපාන දෙයක් මොකක් හරි වෙනකොට අපි බලන්න ඕන රට රටවල් වල ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් වලට කොහොමද මේක බලපාන්නේ කියලා. අපි ස්විං ට්‍රේඩ් එකක් ගන්න කලින් ફોකස් කරන්න ඕනේ ඒක. මොකද මේ කරන්සි එකක් කියන්නේ රටක ඉකොනොමි එකක්නේ. රටේ ඉකොනොමි එකේ හැටියට තමයි කරන්සි එක ෆ්ලක්චුවේට් වෙන්නේ. එතකොට අපි බලන්න ඕන කොහොමද දැන් ට්‍රේඩ් වෝ එක කියන එක ගත්තොත් ඒක ඇමරිකාවේ ඉකොනොමි එකට තදින්ම බලපානවා. චීනටත් බලපානවා. නමුත් ඇමරිකාවට තදින්ම බලපානවා. මොකද ඇමරිකාව ගොඩක් චීනෙන් යැපෙනවා. ඉම්පෝර්ට්ස් වලින් යැපෙනවා. එතකොට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනෙන් ඉම්පෝර්ට් කරන ඒවාට ටැක්ස් ගහනකොට රට ඇතුලේ උද්දමනය වැඩි වෙනවා. කියන්නේ චීනෙන් ඉම්පෝර්ට් කරන යෝගට් කෝප්පේ ඉඳලා චීනෙන් ඉම්පෝර්ට් කරනවා නම් අපි දන්නවා බදු ගහන හැටියට බදු ගැහුවොත් එතකොට සාමාන්‍ය මිලට වඩා ඒකේ මිල වැඩි වෙනවා. එතකොට හිතන්නකෝ දැන් යෝගට් හදන කම්පැනියක් ඒගොල්ලෝ හැඳිගන්නේ චීනෙන්. ඒක චීනෙන් ගේන යෝගට් ඉම්පෝර්ට් කරන යෝගට් හැඳි වලට ඒගොල්ලෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ටැක්ස් එකක් ගහනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කම්පැනියට ඒක අමතර කොස්ට් එකක්. වැඩිපුර ගෙවලා යෝගට් හැඳි ගන්න වෙනවා. එතකොට යෝගට් එකේ මිල මොකද වෙන්නේ? යෝගට් එකේ මිලත් වැඩි වෙනවා. අන්න එතකොට ඇමරිකාවට ඒක තදින් බලපාන ඇමරිකාවේ ඉකොනොමි එකට.
ඉතින් ඔතනදී දැන් ට්‍රේඩ් වෝ එක ගැන කතා කරද්දී ට්‍රේඩ් වෝ එකේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හැදුවේ පිටින් චීනෙන් ඉම්පෝට් කරන ඒවාට ටැක්ස් එක වැඩි කරලා ඒ වගේ මිල වැඩි කරලා රට ඇතුලේ හදන දේවල් වල මිල අඩු කරලා මිනිස්සුන් අර දේශීය දේවල් වලට යොමු කරන්න. ඇමරිකාවේ ඇතුලේ හදන දේවල් ගන්න මිනිස්සුන්ව පොළඹවන්න. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද ගොඩක් ඇමරිකාවේ තියෙන ටෙක් කම්පනීස් ටෙක් ප්‍රොඩක්ට්ස් හදන කම්පනීස් මේ එරික්සන් වගේ ඉතින් මොබයිල් ෆෝන් සදන කම්පනීස් ඒගොල්ලෝ ගොඩක් චීනෙන් equipments අරගන්නවා. ඉතින් Huawei equipments ඇමරිකාවේ ගොඩක් ටෙලිකොමියුනිකේෂන් කම්පනීස් පාවිච්චි කරනවා. ඉතින් එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඒවට ටැක්ස් ගැහුවම් වෙන්නේ ටෙලිකොමියුනිකේෂන් කම්පනීස් වලට වැඩිපුර ගාණක් ගෙවලා ඒගොල්ලන්ගේ equipments චීනෙන් ගන්න වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ ට්‍රේඩ් වෝ එක අපි හිතන තරම් ඉකොනොමි එකට සාර්ථකව බලපෑවේ නැහැ. එතකොට මොකද වුණේ මේ ට්‍රේඩ් වෝ එක ගැන කාලෙදී ඉන්වෙස්ටර්ස්ලා ෆෝකස් කරා US ඩොලර් එක සෙල් කරලා ජැපනීස් යෙන් බයි කරන්න. මොකද ට්‍රේඩ් වෝ එක යනකොට ෆෙඩරල් රිසර්ව් එකට නිකන් ඉන්නත් බෑ. ෆෙඩරල් රිසර්ව් එකට සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ ලෝකල් බිස්නස් වලට සපෝට් කරන්න. එතකොට ඉන්ට්‍රස්ට් රේට් අඩු කරලා ලෝන් දෙන්න තමයි වෙන්නේ. එහෙම කරලා තමයි ලෝකල් කම්පනීස් වලට සහයෝගයක් දෙන්න වෙන්නේ. මොකද ඉම්පෝට් කරන ඒවා ටැක්ස් එක වැඩි කරද්දී ලෝකල් කම්පනීස් වලට අමාරුයි. ඒවට ස්පෙන්ඩ් කරන්න. ඒක නිසා රට ඇතුළෙන්ම ඒ කම්පනීස් වල සපෝට් එකක් දීලා ලෝන් එකක් දෙකක් දීලා කම්පනීස් ටික පොඩ්ඩක් ප්‍රොඩක්ෂන් පැත්තෙන් නග්ගලා ගන්න ඕන. ඉතින් ඕකේ වාසිය ගියා සේෆ් හෙවන්ස් වලට. එතකොට අපි දන්නවා ඒ දවස්වලත් ගිය අවුරුද්දෙත් ගෝල්ඩ් කරන්සි එකේම ගෝල්ඩ් එහෙම දිගටම අප් වුණා. එතකොට ජැපනීස් යෙන් ස්විස් ෆ්‍රැන්ක් ස්ට්‍රෝං වුණා. දැන් ඒක චොට්ටක් විසඳීගෙන යනකොට මේ කොරෝනා එක පාත් වුණා. දැන් මේ තමයි මම මේ ඔයාලට කියන්නේ මේ රිස්ක් සෙන්ටිමන්ට් එක අපි ඇනලයිස් කරන හැටි. ඕවා අපිට මේ chart එකෙන් බලන්න බෑ. ඕවා අපි data feeds විදියට ගන්න ඕනේ. ඉතින් අපේ හොඳම source එක තමයි forex live එක. ඉතින් forex live එක පොඩ්ඩක් බලන්න. forex source එක subscribe කරලා තියෙන අය ඉන්නවා නම් ඒකත් ඔයාලට බලන්න පුළුවන් forex source එකේ මේ insight මොකද්ද market insight එක. ඒක ඔයගලන්ට follow කරන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් slow. කොහොම නමුත් ස්විං ට්‍රේඩ් එකක් කියන්නේ දවසෙන් දෙකෙන් අපිට ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේ ඒකට පොඩි කාලයක් යනවා. ඒකට අපිට ඉවසීම තියෙන්න ඕන. දැන් මම සාමාන්‍යයෙන් එක්ස්පර්ටයිස් වෙලා ඉන්නේ ස්විං ට්‍රේඩ් වලින්. ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ ඒක අපේ ට්‍රේඩින් පර්සනැලිටි එකට හරියන ට්‍රේඩින් ස්ටයිල් එක මොකක්ද? දැන් මට ඩේ ට්‍රේඩින් කරද්දී මට ඒක පොඩ්ඩක් අසහනකාරී. හැමතිස්සෙම ට්‍රේඩ් එක බලන්න ඕනේ, ප්‍රොෆිට් නම් ඒක ටක් ගාලා ක්ලෝස් කරන්න ඕනේ, TP එකක් එක්ක තියන්න ඕනේ, එක්ක ලොස් යනවා නම් ඒ ලොස් එක ආයේ ඔලුවට අරගෙන තව ටිකක් බලලා වෙන එන්ට්‍රි එකක් දාන්න ඕන. ඉතින් ඕක පොඩ්ඩක් මට එච්චරම සාර්ථක නැහැ. මම මාකට් සෙන්ටිමන්ට් එක බලලා ඩේ ට්‍රේඩ් කරන වෙලාවල් තියෙනවා. ඉතින් නමුත් මට හොඳට මගේ ස්කිල් එක තියෙන්නේ මාකට් ඇනලිසිස් එකක් කරලා සෙන්ට්‍රල් බැංක් ස්ටේට්මන්ට් එකක් දෙකක් කියවලා ස්විං ට්‍රේඩ් එකක් ගන්න එක තමයි මම මාස්ටර් කරලා තියෙන්නේ. ඉතින් මම ඒකයි ෆන්ඩමෙන්ටල්ස් පැත්තෙන් ඔයාලට ස්විං ට්‍රේඩ් වලට ටිකක් නැඹුරු වෙන්න කියලා කියන්නේ. මොකද මේකේ රිස්ක් එක අඩුයි. මොකද අපි දන්නවා මාකට් එක දැන් අපි ගත්තොත් අපි දන්නවා මාකට් එක හැමතිස්සෙම දැන් හිතන්න මෙහෙම අප් වෙනවා කියලා. ඒතර ඕගොල්ලෝ මෙහෙම වෙනවා. එන්න මේ හරියෙන් ඕගොල්ලෝ බයි එකක් දානවා. හරිද? බයි එකත් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙම යයි කියලා. නමුත් මාකට් එක පොඩ්ඩක් මෙහෙම කියලා මෙන්න මේ හරියට වගේ යනවා. ඒතර ඕගොල්ලෝ බය වෙනවා. මේ ඩේ ට්‍රේඩින් වල ආනිසංශ. ඉතින් ඕගොල්ලෝ බය වෙලා ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා එක්ක ඕගලන්ගේ TP එක ඕගලන්ගේ SL එක මේ හරියෙන් හිට් වෙනවා. හරිද? හිට් වෙලා මාකට් එක මෙහෙම වෙලා ආයෙ ඔහොම උඩට යනවා. ඒක මම හිතන්නේ ඕගලන්ට අනන්තවත් වෙලා ඇති ඩේ ට්‍රේඩින් කරද්දී. ඕගොල්ලෝ හිතන මාකට් එක ආයෙ ඩවුන් වෙනවා කියලා මෙහෙම වෙලා ටිකක් පල්ලයට ගිහලා ආයෙ ඔහොම උඩට මාකට් එක යනවා. දැන් අපි ස්විං ට්‍රේඩ් කරද්දී අපිට මේ ප්‍රශ්නේ නැහැ. මොකද අපි දන්නවා මාකට් එකේ long term direction. දැන් උදාහරණයක් විදිහට ගන්න මේ AUD USD. දැන් බලන්න මේ AUD USD මම මේ ඔක්කොම අයින් කරන්නම්කෝ. ඔයාලා බලන්න AUD USD සාමාන්‍යයෙන් ජූනි 29 ඉඳලා එක දිගටම අප් ට්‍රෙන්ඩ් එක. ඇයි මේ අප් ට්‍රෙන්ඩ් එක? පොසිටිව් රිස්ක් සෙන්ටිමන්ට් එක. ඔයගොල්ලෝ බලන්න වොලටිලිටි කොච්චර අඩු වෙලාද කියලා මාකට් එකේ.
මේ බලන්න volatility කොච්චර අඩු වෙලාද කියලා. බලන්න ජූනි 29 වගේ ඉඳලා volatility කොච්චර අඩු වෙලාද කියලා මාකට් එකේ. ඒ කියන්නේ දැන් මාකට් එක positive mood එකේ තියෙන risk sentiment එක. දැන් traders ලා බය නැහැ currencies trade කරන්න. fear index එක දැන් down වේගෙන යන්නේ. එහෙනම් ඇයි gold up වෙන්නේ? කාටද අහන්න පුළුවන්. එහෙනම් මොකද මේ gold මාරි විදිහට skyrocket වෙලානේ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ මාකට් එකේ volatility එක වැඩි වෙනකොට gold down වෙනවා කියලානේ. ඇයි එහෙනම් gold up වෙන්නේ? දැන් මාකට් එකේ fear අයින් වෙනවා නම් gold down වෙන්නේ. gold up වෙන්නේ currencies වල interest නැහැ. මිනිස්සුන්ට currencies දැන් roll over trading කරන අය ඉන්නවනේ. roll over trading කරන්නේ සාමාන්‍යයෙන් financial institutions. ඒගොල්ලෝ trade එකක් දාලා swaps වලින් profit ගන්නවා. trade එක hold කරගෙන තියලා. long term direction එකට. නමුත් දැන් currencies වලට ඒගොල්ලන්ට currency වලින් positive swaps ගන්න බෑ. මොකද ගන්න බැරි තරම් දැන් interest rate central bank වලින් අඩු කරලා තියෙන්නේ. ඉතින් hold කරන් ඉන්න එක පාඩුයි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ commodities වලට බහිනවා. මොකද ඒගොල්ලෝ දැනගත්තොත් market sentiment එක දැන් ඔන්න currencies වල interest rate නෑ. දැන් ඔක්කොම set එකම බහින්නේ gold වලට. දැන් demand එක තියෙන gold වලට කියලා. ඒගොල්ලෝ දිගටම gold buy කරනවා. මොකද ඒගොල්ලන්ට එතකොට interest එකක් නෑ. හැබැයි asset එකේ value එක එන්න වැඩි වෙනවා. සමහරට gold 2000ට යන්නත් පුළුවන්. $2000 වලට යන්න පුළුවන්. මොකද interest rate නෑ. interest rate currencies වල වැඩි වෙන ගමන් වැඩි කරන්න ගත්තොත් gold එක යනවා හොම්බෙන්. ඔන්න ඒකත් මතක තියාගන්න. මේ gold හරි පොරක් වෙලා ඉන්න මේ දවස්වල currencies වල yield එක නැහැ දැන්. central bank අපි දන්නවා interest rate ඔක්කොම බස්සලා තියෙන්නේ. ඉතින් මම කියන්න swing trade එකේදී බලන්න මේකේ බලන්න ඔයගොල්ලෝ global rates. global rates අපි බලන්න ඕන. central bank ඔක්කොම ඉන්න cutting cycle එක. ඉතින් මොකටද මිනිස්සු මේ interest rates අඩු නම් currencies වලට invest කරනවා. ඊට වඩා හොඳනේ gold වගේ asset එකකට invest කරලා profit ගන්න එක. ඉතින් නෑ sorry මේක නෙමෙයි. ඒක නිසා හැමතිස්සෙම මේ අපි පොඩ්ඩක් කපටි වෙන්න ඕන ට්‍රේඩ් එකකට යන්න. මම කියන්නේ ඔයගලන්ට මේ gold trade කරන්න කියලා. මොකද අපි දන්නවා gold වල volatility එක වැඩි. ඒක නිසා අපිට මේ ගොඩාක් අඩු risk එකකින් තමයි trade කරන්න වෙන්නේ. මම දැන් ඩොලර් 1000ක account එකක් තිබ්බා 0.02 වලින් වගේ trade කරනවා නම් හොඳයි. ඉතින් අපිට පේනවා මේ ඔක්කොම cutting cycle ඉන්නේ central bank. ඒක නිසා මේ interest rate සෑහෙන අඩිවන් 0 point ගණන් යන්නේ major currencies වල. එතකොට අපි දන්නවා ඒ gold trade කරද්දි gold up වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා. දැන් market sentiment එක අපි බලනවානේ. swing trader හිතන්නකෝ ඔයාලට අපි එක පැය එකක් ගමුකෝ දැන්. Australian dollar US dollar swing trade එකක් ගන්න ඕන. දැන් ඔන්න හිතන්න අපි මෙහෙම ගමුකෝ. right. දැන් ඔන්න හිතන්න මේ ඔක්කොම නැහැ කියලා. හිතන්න දැන් මේ ඔක්කොම නැහැ. දැන් ඕගොල්ලෝ ඉන්නේ මැයි මාසේ 22. හරිද? මේ හරිය මොකුත් නැහැ මැයි 22. දැන් ඔන්න ඔයාලට ස්විං ට්‍රේඩ් එකක් ගන්න ඕන. මෙන්න මේ හරිය ඔයා ඉන්නේ. දැන් ඔයා ඉස්සෙල්ලම බලන්න ඕන VIX එක. volatility එක. VIX එක ඔයා බලන්න ඕන. එතන මැයි මාසේ 22. හරි පොඩ්ඩෙන් මේකත් අපි අයින් කරමු. ඒක අයින් කරන්න බෑ අරගෙන. මැයි මාසේ 22 කියන්නේ මේ හරිය. ඔයාලට පේනවා VIX එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන. ගොඩාක් පල්ලෙහා ඩවුන්. ඒතර ඔයා දන්නවා අයිඩියා එකක් විදියට හරි. දැන් මාකට් එකේ ෆියර් එක ටික ටික අයින් වෙලා. ඒ කියන්නේ US ඩොලර් එක සේෆ් හෙවන් විදියට ප්ලේ වෙන්නේ. ඔස්ට්‍රේලියන් ඩොලර් එක දැන් බූස්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔන්න මාකට් එකෙන් කොරෝනා පැන්ඩමික් එකේ ෆියර් එක ටික ටික අයින් වෙලා. ඒකයි මේ volatility අඩු වෙන්නේ. ඒක බලාගත්තා. ඒක කන්ෆර්ම් කරගත්තා. ඊට පස්සේ ඔයා බලන්න කැමති නම් මෙතන මම ස්ටොක් ඉන්ඩෙක්සස් ටික දාගෙන තිනවා. අපි ගත්තොත් මැයි මාසේ 22. හරි. 22 ඔයාලට පේනවා ඇති ස්ටොක් මාකට් එකත් අප් ට්‍රෙන්ඩ් එකක තියෙන. රිකවරි අප් ට්‍රෙන්ඩ් එකක තියෙන. නැත්තම් ඔයාලට බලන්න පුළුවන් අර මම පෙන්නලා තියෙනා වගේ පෝර්ට්ෆෝලියෝ එක. මේක අපි forex source එකෙන් අපි අල්ලගත්තේ. ඒකත් ලේසි. මම ඊට කලින් යූස් කරා මේ trading view එකේ indexes ටික. නමුත් මේකත් හරි ලේසි. මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මේ indexes ටික කොළ පාට නම් මේකේ change එක plus point නම් මේ වගේ plus වලින් තියෙනවා නම් change එක equities වල stock market එක ඒ කියන්නේ අපිට ඒක positive risk sentiment එකක් විදිහට ගන්න පුළුවන්. මොකද stock trade කරන්නේ නැහැ investors ලා බයයි නම්. stock කියන්නේ මාර මේ හරිම sensitive indexes. market එක අවුල් නම් market එකේ fear තියෙනවා නම් stock market එකට බහින්නේ නැහැ කට්ටිය. stock market එක green කියන්නේ ඒක අනිවාර්යෙන් හොඳයි. Australian dollar, New Zealand dollar,
එතකොට කැනේඩියන් ඩොලර් මේ වගේ high beta currencies වලට මේ stock indexes හොඳට supporting. ඒක නිසා ඔයා එතකොට ඒක බලන්න. දැන් ඔයාට AUD USD නේ buy කරන්න ඕන. ඔයා ඒක බලලා දැන් මේ 22 ගැන අපි බැලුවේ. sorry. right. එතකොට මේ හරි. මේ 22 ඔයා බලන්න හොඳ chart එක noise එක අඩු කරලා 1 hour වලින් වගේ ඔයා බලන්න. multiple time frames වලින් chart එක බලන්න. moving averages දෙකක් දාගෙන තියෙනවා. chart එක බලලා බලන්න currency එක top එකේද තියෙන්නේ price එක bottom එකේද තියෙන්නේ කියලා. top එකේ තියෙනවා නම් buy කරන්න මම recommend කරන්නේ නැහැ. මොකද ඒක හේතුව තමයි හැමතිස්සෙම අපි දන්නවා technically අපි ගත්තොත් එහෙම මේ swing highs හදා තමයි uptrend එකක් යන්නේ. ඒතකොට swing high එකක buy කරොත් එහෙම price එක discount කරනවා. big players ලා අනිවාර්යෙන් price එක discount කරලා තමයි පල්ලෙහාට discount කරලා තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ positions දාන්නේ. ඒක නිසා top එකෙන් enter වෙන්න යන්න එපා. technical setup එකක් ඕගොල්ලෝ හදාගන්න. Fibonacci වලින් හරි trend lines වලින් හරි හදාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕන අර මම course එකේ කියලා දෙනා වගේ community outlook එකට. බලන්න ඕන අපි retail traders ලා මොකද කරන්නේ කියලා. දැන් මෙතන අපිට AUD USD මෙතන AUD USD තියෙන්නේ. දැන් තියෙන්නේ recent down trend එකක තියෙන්නේ. දැන් අතට අපිට මෙතනින් බලන්න පුළුවන්. දැන් retail traders ලා ඔන්න තාම sell side එකේ ඉන්නේ. අපිට buy කරන්න නම් මේක හොඳ opportunity එකක්. retail traders ලා 150කට වඩා sell side එකේ නම් ඉන්නේ. ඒක රතු පාට කියන්නේ sell side එකේ. අපිට පුළුවන් fundamentally confirm කරගත්ත අපේ swing entry එක execute කරන්න. මොකද අපි දන්නවා market එක ගොඩක් වෙලාවට retail traders ලව මෝඩය කරලා තමයි ඉස්සරහට යන්නේ. ඒක නිසා අපි බලන්න ඕන swing entry එකේ market sentiment එක බලලා market එකේ volatility එක බලලා ඒක focus කරගත්තට පස්සේ retail traders ලා කොයි area එකේද ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ sell කරනවා නම් අන්න අපිට අපේ තව confluence එක. ඒ කියන්නේ අපිට තව දුරටත් sure කරගන්න පුළුවන් අපිට market එකේ buy order එකක් දාන්න සුදුසුයි කියලා. ඊට අමතරව වාට පුළුවන් central bank forecast එකට යන මෙතන interest rates බලන්න. Australian interest rate ඔයාලා දැන් පේනවා 0.25 වල තියෙන්නේ cutting cycle එකක්. එතකොට ඒ වගේම ඔයා බලන්න ඕන US dollar එකේ interest rate එක. එතකොට ඒකත් 0.25. interest rates දෙකම එකයි නම් කාටවත් currency එකක් buy or sell කරන්න උවමනාවක් නැහැ. මොකද currencies දෙකේම තියෙන එකම interest rate එක. කිසිම වාසියක් නැහැ කොහේ invest කරත්. ඒක නිසායි අපි risk sentiment එක බලන්නේ. interest rate එකයි නම් අපිට additional confluence එකක් ඕන currency එක push කරන්න. එක්ක CPI එක, එක්ක inflation rate එක, එක්ක central bank monetary policy එකේ වෙනසක්, එක්ක GDP එක, එක්ක unemployment rate එක. ඔයගේ මොකක් හරි fundamental influence එකක් එන්න ඕන currency එක push කරන්න. දැන් මේ Australian dollar එක දිගටම up වුණේ US dollar එකට වඩා අපි දන්නවා risk sentiment එක positive වුණ නිසා. එතකොට ඒගොල්ලෝ දන්නවා risk sentiment එක positive කියන්නේ Australian economy එකට හොඳයි. උන්ගේ exports වලට හොඳයි. ඉතින් අපිට trading economics ගිහිල්ලත් මේක බලන්න පුළුවන්. trading economics ගිහිල්ලත් ඔයාලට බලන්න පුළුවන් country එක select කරලා කොහොමද දැන් trade එක දාන්න යනකොට කොහොමද current economic status එක. අපි බැලුවොත් මෙතන G20 currencies ටික මේ G20 තමයි ලෝකෙම ගේම ගහන්නේ ආ. major currencies ඔක්කොම යාලට අයිති ඒවා. ඉතින් Australia right. cutting cycle එකක් කියලා හොයාගන්නේ කොහොමද දිලාන්? cutting cycle එකක් කියන්නේ දිලාන් ඔයාලට පේන හැටි arrow එක down side තියෙන්නේ. මේ තියෙන දැන් අපි ඉස්සෙල්ලා ගියාම මේ තියෙන්නේ direction එක. direction කියන්නේ central bank එක interest rate මොන direction එකේද ඉන්නේ? cut කරන direction එකද? buy කරන direct මේ up කරන direction එකද කියලා. එතකොට මෙතන මේ down කියන්නේ central bank ඔක්කොම මුළු ලෝකෙම central bank ඉන්නේ interest rate අඩු කරන cycle එක. මොකද අපි දන්නා economies ඔක්කොම ලොකු අවුලක ඉන්නේ. ඉතින් දැන් අපි ආයන මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන ඕස්ට්‍රේලියාව වල major economic indicators ටික. ඉතින් මෙතන අපි බලනවා GDP growth rate එක.
දැන් ඔන්න අඩු වෙලා තියෙනවා ටිකක්. කලින් තිබිලා තියෙනවා 0.5 වල. මේ quarterly ඊට පස්සේ GDP annual growth rate එක. annual growth rate එක ඔන්න 2.2 තිබිලා දැන් 1.4 වෙලා තියෙනවා. unemployment rate එකත් වැඩි වෙලා තියෙනවා. ඊළඟට inflation rate එක. interest rate එක 0.25. ඒ වගේම අපි බලන්න ඕන balance of trade. අන්න බලන්න trade balance එක positive වෙලා තියෙනවා. 8025කට ඇවිල්ලා තියෙනවා 7800. ඒ කියන්නේ මොකද තත්ත්වය? exports හොඳයි. trade surplus එකක්. balance of trade. ඒ කියන්නේ imports වලට වඩා export වැඩි. ඔන්න කලින් තිබිලා තියෙනවා 7830ක්. Australian dollar million 7830ක්. දැන් ඔන්න වැඩි වෙලා තියෙනවා 8025කට. දැක්කනේ market එකේ risk sentiment එක positive වෙනවත් එක්ක යාළගේ trade surplus එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ exports වලට ඒක හොඳයි. එතකොට මෙන්න මේක currency එක මොකද interest rates දැන් focus කරලා අපි වැඩක් නැහැ. inflation rate එක අපි focus කරලා වැඩක් නැහැ. අපි දන්න inflation rate තාම පල්ලෑ මට්ටමේ යන්නේ. economies තාම හරියටම recover වෙලා නැහැ. unemployment rate එකත් ලොකුවට focus කරලා වැඩක් නැහැ. අපි දන්නවා මිනිස්සුන්ගේ jobs දැන් නැති වෙගෙන යන කාලයක් මේක. ඒකට market එක surprise වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් බලන්න ඕනේ export පැත්ත, balance of trade. එතකොට business confidence එක මේ බලන්න business confidence එක -20 තිබිලා ඒක 1 වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන හොඳ recovery එකක්. manufacturing PMI එක companies දැන් manufacturing පටන් ගන්න තියෙනවා. purchasing managers index එක manufacturing side එකේ 41.6 තිබිලා දැන් 51.5 වලට ඇවිල්ලා තියෙනවා. above 50 කියන්නේ මේක සෑහෙන හොඳයි. ඉතින් මම course එකේ මේ දේවල් ටික කතා කරනවා. ඊට පස්සේ බලන්න retail sales -17 තිබිලා 16කට ඇවිල්ලා තියෙන හොඳයි. ඔන්න දැන් මිනිස්සු ටිකක් වියදම් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් කොරෝනා වෛරස් ඩෙත් ඉතින් මෙතන අප්ඩේට් කරලා තියෙනවා. ඩෙත් නම් වැඩි වෙලා තියෙනවා. රිකවර්ඩ් ගාන තාම සේම් 9758යි. ඉතින් මේ දේවල් වලට ඇටෙන්ෂන් එක දෙන්න. විශේෂයෙන්ම ඔයාලට පේනවා නම් මේ කාලෙදී රිකවර් වෙන්න ඉකොනොමි එකේ මොන පැත්තද කියලා. ඔයා බලන්න දැන් මෙතන balance of trade එක රිකවර් වෙනවා කියන්නේ හොඳයි. එතන manufacturing PMI රිකවර් වෙනවා කියන්නේ ඒක හොඳයි. retail sales රිකවර් වෙනවා කියන්නේ ඒක හොඳයි. ලොෂාන් ඩිසිල්වා VIX එක 20 වලට වඩා අඩු නම් වැඩිපුර හොඳ USD වලටද AUD වලටද රටින් රටට බලන්න ඕනේ ෂෙයා මාකට් තියෙනවද invest.com එකේ බලන්න යා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මෙහෙමයි මල්ලේ VIX එකේ තියෙන අපේ standard deviation එකක් right VIX එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා YouTube එකේ ඔයාලට ඒකෙන් බලන්නත් පුළුවන් මේකේ සාමාන්‍යයෙන් මම දැන් ඒ lines ටික අයින් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් මම ගන්නවා මේකේ 10 ඉඳලා මේ තියෙන අපේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මේ තියෙන මාකට් එකේ ප්‍රශ්න තිබුණ නැති කාලේ එතකොට ඔයා ගහ ගන්න ට්‍රෙන්ඩ් ලයින් දෙකක් රයිට් ඔයා ගහ ගන්න මේකේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් 24 රයිට් 24 ඉඳලා ඔයා දාගන්න 10 වගේ රයිට් මේ තියෙන එතකොට 2019 මාර්තු මේ තියෙන ඔන්න ලොකුවට මාකට් එකේ ප්‍රශ්න තිබුණ නැති කාලේ ඔයාලට පේනවාද කොරෝනා ආවත් එක්ක පෙබරවාරි මාසේ ඉඳලා එකපාර VIX එක උඩට විදිලා තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් පැනලා. සාමාන්‍යයෙන් 25ට අඩුවෙන් නම් මාකට් එක ට්‍රේඩ් කරන්න හොඳයි. 11ට උඩින් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට පේනවා තවත් මේක පල්ලෙහා තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් 10 වගේ තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ફોකස් කරන්න ඔයාලා VIX එකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ඇතුලේ මාකට් එක තියෙනවද නැද්ද කියලා. ඉතින් අනිත් එක තමයි ලොෂාන් අහලා තිබුණා රටින් රටට බලන්න ඕන ෂෙයා මාකට් තියෙනවද? ඔව් ලොෂාන් ෂෙයා මාකට් ඉන්ඩෙක්සස් තියෙනවා රටින් රටට. right මේ තියන්නේ මේ Hang Seng මේ හොංකොං වල ඉන්ඩෙක්ස් එක. එතකොට මේ DAX මේ ජර්මනි ඊළඟට ෆ්‍රාන්ස් වල තියෙනවා CAC 40 futures එක. South Africa Eurostock Nikkei 225 කියන්නේ ජපාන් වල ඉන්ඩෙක්ස් එක. Kospi Korea මේ ඔක්කොම US ටික. right FTSE MIB features වල ඉටලි. ඉතින් මෙතන country එකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේ IT 40 කියන්නේ ඉටලි වල තියෙන මේ 40 companies. 40 blue chip companies ටික. ඉතින් OS 200 කියන්නේ ඔස්ට්‍රේලියාව වල තියෙන 200 companies කියන්නේ ඔස්ට්‍රේලියාව වල තියෙන main companies 200ක stock index එක. ඉතින් මේ region එකෙන් region එකට මේ වගේ stock indexes තියෙනවා. ඒක නිසා
ඒ ටික මෙතන වාට ඇඩ් කරලා තියෙන්නේ මම මේ ගැන මම හිතන්නේ වීඩියෝ එකක් කරා group එකේ කවුරු හරි YouTube එකේ මම දැම්ම මම හිතන්නේ ඔව් ඒක නිසා ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා අදහසක් ගන්න මම හිතනවා ඔයාට ඒක පැහැදිලි ඇති කියලා ඉතින් ස්විංగ్ ට්‍රේඩ් එක ගැන අපි කතා කරේ මේකේ දැන් අර මම කලින් කිව්වා ඔයාලට investing.com එකේ හරි ඒක මම පැහැදිලි කරන්න රයිට්. එතකොට ඔයා සෙන්ට්‍රල් බැංක් එක බැලුවා ඔයා රිස්ක් සෙන්ටිමන්ට් එක බැලුවා. මෙතන ඊට පස්සේ ඔයා යන්න ඕන ඔස්ට්‍රේලියන් ඩොලර් US ඩොලර් එන්ට්‍රි එකට. මොකද ප්‍රශ්නයක් නැහැ මාකට් එක දැන් අපි ස්විං ට්‍රේඩින් යන්නේ රිස්ක් එක මැනේජ් කරන්න හැමතිස්සෙම ස්විං ට්‍රේඩින් නම් පොඩි රිස්ක් එකක් ගන්න සාමාන්‍ය වගේ account එකෙන් අපි හිතනවා මම සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් එකක් තියෙනවා ස්විං ට්‍රේඩ් එකකට ඩොලර් 200 sorry pip 200ක් 250ක් වගේ. මොකද දවස් ගණන් රන් වෙනවා මම TP එක තියෙනවා 100 pips වල ඉඳලා 300 pips වගේ වෙනකන් ඒ අතරතුර ඒක මම බලනවා ටෙක්නිකල් ලෙවල්ස් එතකොට දැන් මෙහෙම හිතන්නකෝ අපි 4 hour chart එකට යන්කෝ අපි මේකට ෆිබෝ අදිමුකෝ රයිට් ඔන්න අපි ෆිබෝ අදිනවා අප් ට්‍රෙන්ඩ් එකට හිතන්නකෝ දැන් මාකට් එක රයිට් මාකට් එක මෙන්න මේ හරියේ දැන් හිතන්නකෝ රයිට් මාකට් එක මේ හරිය තියෙන්නේ දැන් හරිද ඔයා මෙන්න මේක තමයි ඔයාගේ sorry මේක තමයි ඔයාගේ 6 high එක right ඔයා දැන් මේක දකින්න දැන් මාකට් එක මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා දැන් ඒ කියන්නේ FIBO 2 and 3.6 level එකට වගේ ඇවිල්ලා ඔන්න ඔයා මේ හරියෙන් දැන් entry එක ගන්නවා swing entry එක මාකට් එක මෙතන ඉඳලා තා පල්ලෙහාට යන්නත් පුළුවන් ඔයාට අදාළ නැහැ ඔයා මේ හරියෙන් entry එක ගන්නවා ඔයා target කරනවා මෙතන ඉඳලා මෙන්න මේ level එකට මේ හරියෙන් enter වෙලා මෙන්න මේ හරිය ඔයා target කරනවා ඒ කියන්නේ කලින් swing high එක ඔයා target කරනවා සමහර විට ඔයාට ඊටත් වඩා trade එක hold කරන්න පුළුවන් නම් fundamental status එකේ හැටියට ඔයාට පුළුවන් next level එක target කරන්න. ඒ කියන්නේ මෙන්න මේ හරිය වගේ. right? මොකද මේක තමයි ඔයාගේ swing high එක. ඒකේ market එක down වෙලා මේ හරියදී enter වෙන්නේ. ඔයා target කරනවා ඔයාගේ first TP එක මේ හරියදී. බලන්න market එක එතනුත් ආයේ පල්ලෙහාට ඇවිල්ලා ආපහු මෙහෙම ගිහලා මෙන්න previous high එකට ඇවිල්ලා තියෙනවා. මේ මාර්තු 6 වෙනිදා. ඉතින් ඒක නිසා swing trading කරද්දී ඉවසන්න ඕන. මොකද අපි දැන් මෙතන හිතන්නකෝ ඔයා මෙතනින් trade එක ගන්නවා කියලා. ඔයා stop loss එකක් තියෙනවා මේක උඩට යද්දි මෙහෙම ගිහලා ඔයා මෙන්න මේ හරියෙන් වගේ ඔයාගේ stop loss එක තියෙනවා. මාකට් එක අප් වෙද්දි ඔයා මෙන්න මේ හරියෙන් වගේ stop loss එක තියෙනවා. දැන් බලන්න මාකට් එක ආයේ පල්ලෙහාට ඇවිල්ලා. එතකොට ඔයාගේ stop loss එක hit වෙලා trade එක පොඩි profit එකකින් කලින් close වෙනවා. ඔයා stop loss එක තියනවා මෙන්න මේ හරිය වගේ. ඒ කියන්නේ හරියටම ඔයා trade එක දැම්මේ මෙතනින් නම් pips 170ක් 200ක් වගේ පල්ලෙහෙන් තියන්න. පොඩි lot size වලට යන්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපි long term නේ target කරන්නේ. වට ඩොලර් 500ක් තියෙනවනම් සාමාන්‍ය 0.02 වලින් වගේ ට්‍රේඩ් එක ගන්න. පොඩි ප්‍රොෆිට් නෙමෙයි. ඔයා ටික ටික එකතු වෙද්දි ඔයා දන්නේම නැතුව ප්‍රොෆිට් එක එකතු වෙනවා ඔයාට. ඒක වොරි වෙන්න එපා. අපි ඉස්සෙල්ලම බලන්න ඕන අපේ ට්‍රේඩ් එක හොඳට ගන්න පුරුදු වෙන එකයි ට්‍රේඩ් එක රන් වෙන්න දෙන්න ඉවසීම හදාගන්න එකයි. මාකට් එකේ මිනි ෆ්ලෑෂ් ක්‍රෑෂ් එකක් වගේ ආවත් අපේ account capital එක save කරගන්න එක තමයි අපි focus කරන්න. මොකද පාන්දර මිනි ෆ්ලෑෂ් ක්‍රෑෂ් එන්න පුළුවන්. අපි ලොකු lot size එකක් දාලා තිබ්බොත් එමු උදේ නැගිටිද්දි account එකම wash වෙලා margin call ඇවිල්ලා. ඒක නිසා මෙන්න මේ වගේ market එකට හොඳට move වෙන්න ඉඩ දෙන්න. ළඟ tight stop loss තියන්න එපා. මොකද ඔයාට පේනවා market එක කැරකිලා කොහෙන් හරි අපි අර analyze කරපු fundamental direction එකට යනවා. risk sentiment එක positive නම් market එක ඒක follow කරනවා. ඒ ගැන worry වෙන්න දෙයක් නැහැ. මම කියන්නේ දාන trade එක 100%ක් හරියනවා කියලා. නමුත් 80%ක 85%ක accuracy එකක් තියෙනවා. මොකද market එක follow කරන්නේ fundamental direction එක. එතකොට ඒ අතරතුර ඔයා හිතන්න මොකක් හරි ලොකු high impact news එකක් එනවා කියලා. එන්න දෙන්න. මාකට් එක ඩවුන් වෙයි. ආපහු risk sentiment එක follow කරනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි central bank statement එකක් ආවොත් හිතන්නකො ඔස්ට්‍රේලියන් RBA එකෙන් කියන ඒගොල්ලෝ තව interest rate cut කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට ඔස්ට්‍රේලියන් ඩොලර් එක pips 200 250 sell වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක මාකට් එකට surprise එක. අන්න එතකොට ඔයාට සිද්ධ වෙනවා trade එකෙන් exit වෙන්න. පොඩි ප්‍රොෆිට් එකකින් හෝ ලොස් එක ඇක්සෙප්ට් කරලා. ඒක නිසා ඒ ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕන. රයිට් මෙතන මම හිතන්නේ හරි තා විනාඩි 3ක් අපිට තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට?
අයියා බොන්ඩ් yields up down වෙන එක daily කොහොමද risk sentiment එකට බලපාන්නේ කියලා කෙටියෙන් explain කරන්න පුළුවන්ද? මේ මල්ලි bond yields අපි ලොකුවටම මම කියන්නේ නැහැ කාටවත් follow කරන්න යන්න කියලා. මොකද bond yields සාමාන්‍යයෙන් market එකට respond කරන්න delay වෙන වෙලාවල් තියෙනවා. දැන් අපි මෙතන යන්කෝ investing.com එකට. මේකේ අපි bonds දාගෙන තියෙනවානේ. දැන් ඔයාලට පේනවා මේ bonds ඇවිල්ලා mix තියෙන්නේ. දැන් Australian 10 year bonds වලට ඔන්න දැන් ආපහු investor attraction එකක් ඇවිල්ලා තිනවා up වෙනවා. සාමාන්‍යයෙන් හොඳම දේ තමයි ඔයා bonds focus කරනවට වඩා equities focus කරන්න. equities ටක් ගාලා risk sentiment එකට response කරනවා. මොකද ප්‍රතිචාර දක්වනවා. මොකද bond සමහරලාට update වෙන්නේ මේ bond prices update වෙන්න delay වෙනවා. දැන් අපි trading view එකේ ගත්තත් සමහරලාට දැන් මෙතන මම දාගෙන තියෙනවා US 10 year bonds. මේ සමහරලාට මේ bond prices update වෙන්න වෙලා යනවා. මේ bond prices market එකට update වෙන්න වෙලා යනවා. risk sentiment එක negative වුණත් positive වුණත් ඒක market එකේ bonds වල price වෙන්න වෙලා යනවා. trading view paid එකක් වගේ තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොමද trading view එකේ delay කරලා දෙන්නේ update එකක් තප්පරයකට සැරයක් දෙන්නේ. ඒක නිසා ඔයාලා investing.com එකේ equities focus කරන තරමට හොඳයි. මොකද ඒක තමයි ඔයාට ලේසිම විදිය. ටක් ගාලා investing.com එකේ stocks response කරනවා market risk sentiment එකට. bonds පොඩ්ඩක් පරක්කු වෙනවා. මොකද bond market එක අපි දන්නවා equity market එක තරම් volatile නැහැ. අයියේ මේ සයිට් එක හොඳ තව විනාඩි 2යි අපිට තියෙන්නේ. රයිට් මේක මොකද මම දන්නේ නැහැ මේක නම්. මේ මං හිතන්නේ currency strength එක නේද? ඔව් currency strength එක. මේක මෙහෙම මල්ලි මම පාවිච්චි කරලා නැහැ. මෙහෙමයි currency strength එක බලන්නත් ඔයාලට පුළුවන්. නමුත් ඉතින් ඔයාලට මේකම currency strength එකත් ඔයාලට investing.com එකේ හදාගන්නත් පුළුවන්. මෙතන currencies කියලා මේ දාලා ඔයාලට හදාගන්න පුළුවන්. මම USD against දාගෙන තියෙනවා, Australian dollar against දාගෙන තියෙනවා. ඉතින් මේකත් ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලට ලේසි නම් කොයි සයිට් එක. ඉතින් ඔයාලට ලේසි නම් පාවිච්චි කරන්න. මම මේක පාවිච්චි කරලා නැහැ. නමුත් හැමතිස්සෙම මෙහෙමයි. තමන්ගේ විදියට ට්‍රේඩින් හදාගන්න. කියන්නේ මම කරන දේම මාගේ එකම කරන්න ඕනේ කියලා එකක් නැහැ. investing.com එකට වඩා ලේසි හොඳ දෙයක් තියෙනවා ඕගොල්ලෝ හොයාගත්ත. ඒක ෆලෝ කරන්න පුළුවන් නම් අපිටත් කියලා දෙන්න. මොකද සමහර විට මට වඩා හොඳ දේවල් ඕගලන්ට හම්බෙන්න පුළුවන්. ඒක නිසා මේ රයිට් ලොෂාන් අහනවා නිවුස් වලට ට්‍රේඩ් කරනවා නම් පේ කරලා ගන්න පුළුවන් සයිට් තියෙනවද? ඉක්මනට අප්ඩේට් වෙන්න. මේම අපි Forex Live එක subscribe කරලා තියෙනවනේ ලොෂාන්. ඔයා ඒ මං හිතන්නේ නිවුස් channel එකට ඇඩ් වෙන්න ඒක පේ කරා වගේම තමයි. ටක් ගාලා නිවුස් ෆීඩ් එක එනවා අපිට. නිවුස් ට්‍රේඩින් කරද්දි බලාගෙන මොකද විශේෂයෙන් ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් වලට ඔයා ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් එක වැඩි වෙලා හෝල්ඩ් කරන්න එපා. තියාගෙන ඉන්න. මේ වැඩි වෙලා හෝල්ඩ් කරලා තියාගෙන ඉන්න එපා. ටක් ගාලා මාකට් එකට ඒක ප්‍රයිස් වෙනකොටම පිප්ස් 10න් 15න් 20න් එක්සිට් වෙන්න. මොකද මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඉකොනොමික් අප්ඩේට්ස් වලට ට්‍රේඩ් කරලා ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න එක. මොකද මාකට් එක වොලටයිල් වෙලා එක්සිට් වෙන්න පුළුවන්. ඉතින් හරි අපිට තව විනාඩියයි තියෙන්නේ. සමහරට මේක වෙබිනාර් එක ඉවර වෙයි. අය සෙන්ට්‍රල් බැංක් ස්වැප් ලයින් කියන්නේ ස්වැප් ලයින් කියන්නේ මල්ලි එක එක සෙන්ට්‍රල් බැංක්ස් ඒ රටවල් වලට ඒගොල්ලන්ගේ කරන්සිස් ඇක්සස් කරන්න පහසුකම් හදලා දෙනවා. හිතන්නකෝ ෆෙඩරල් රිසර්ව් කියලා. එතකොට ඒගොල්ලෝ US ඩොලර්ස් ඇක්සස් කරන්න පුළුවන් ලේසි රිසර්ව්ස් ටිකක් අනිත් රටවල් වලට හදලා දෙනවා. එතකොට අනිත් සෙන්ට්‍රල් බැංක්ස් වල එක්ස්චේන්ජ් රේට් එක ලොකුවට බලපාන්නේ